භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේමේ භික්ඛවේ ධම්මා කතමේ ද්වේ ධාතු කුසලතාච මනසිකාර කුසලතාච තී. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ සඳහන් කරුණු දෙකක් පදනම් කොටගෙන මෙම ධර්මානුශාසනාව විකාශනය කරන්න කල්පනා කරන්නේ. තථාගතයන් වහන්සේ මේන් පැහැදිලි කරනු ලබන්නේ අප විසින් දැනගත යුතු දහම් දෙකක් පිළිබඳව. සැබවින්ම මේ දහම් දෙක මනවින් දැනගන්න පුළුවනි නම් ඔක්කොම දහම් දැනගත්තා වෙනවා. එහෙමයි මේ දහම් දෙක තුළට සියලු ධර්මයන් තථාගතයන් වහන්සේ අන්තර්ගත කරලා තිබෙන්නේ. මේ සාමාන්‍ය පුද්ගලයන්ගේ දැනීමේ සීමාව ඉක්මවා යන දහමක්. මට මතකයි මම මේ දේශනාව වසර ගණනාවකට පෙර කරලා තිබෙනවා. සවන් දුන්න අය බොහෝ දෙනෙක් අපට මතක් කරලා තිබෙන්නේ හරිම පැහැදිලි හරිම ගැඹුරුයි මේ දේශනාවට අප හරියට වටිනවයි කියලා. ඒ නිසාමයි අපි අලිත් කල්පනා කරන්නේ එය තවත් මාධ්‍යයක් මගින් බොහෝ දෙනාට ඇහෙන්න සලස්සන්න ඕනයි කියලා. කුමක්ද මේ කුසලතා කියලා කියන්නේ? කුසලතා කියන්නේ හැකියාවන් කියන එක. අප පිළිබඳව කරන අධ්‍යයනයේදී අපට හැකියාවන් දෙකක් ලැබෙන්න ඕනයි කියලා තථාගතයන් වහන්සේ වදාහරනවා. මේක අප පිළිබඳව කරන අධ්‍යයනයක්. බද්ධභාග්‍ය කුමාරවරුන්ට අදාළ පරිදි අනුන් ගැන හොයන එකද වඩා වටින්නේ තමන් ගැන හොයන එකද කියන වචන තුල අන්තර්ගත වෙන්නා වූ තමන් ගැන හොයා බැලීම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මහණෙනි මේ ධර්මතා දෙකක් තිබෙනවා. මොනවද මේ දෙක? පළවෙනි එක ධාතු වශයෙන් බැලීමේ දක්ෂතාවය. ධාතු කුසලතා. මේ සමාජයේ පෘථග්ජන පුද්ගලයෙකුට ධාතු වශයෙන් බලන්න තේරෙන්නේ නැහැ. ඔහුට තේරෙන්නේ මේ ඉන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක්, ගිහියෙක් පැවිද්දෙක්. ඔහුයි මේ කටයුතු කරන්න කියලා පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරනවා. පුද්ගලයෙක් වශයෙන් හරි වැරදි තේරුම් අරගෙන පුද්ගල සංවරය දෙනවා ඇරුණාම මේ ධාතු කුසලතාවය කියන එක නිකන් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මෙතන මේ ධාතු කියන්නේ මූල තත්වයන් කියන එක. අපේ ජීවිතයේ මූල තත්වයන් 18ක් තියෙනවා කියලා තමයි තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙන්නේ. ඒකට කියනවා අටලොස් ධාතුව දැනගැනීමේ හැකියාව කියලා. අටලොස් කියන්නේ 18 කියන එක. දැනගත්තත් නැතත් ක්‍රියාත්මක වෙන්නේ අටලොස් ධාතුව තමයි පුද්ගලික වශයෙන්. නමුත් දැනගත්තොත් නේ එහි තිබෙන ආදීනවේ හොයින් මිදීමේ හැකියාව තිබෙන්නේ. ඒ ධාතු ස්වභාවයේ කුසලතාවයක් වෙනුවට අපි අකුසලතාවයක් වෙනුවට පත් කරන් තිබෙනවා. ඒ අකුසලතාවයේ හේවත් නොහැකියාව මත තමයි අපට දුක්කරම වෙන්නේ කියන එක සමාජයේ තේරුම් ගන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න එක ධාතු කුසලතාවයයි. ඊට පස්සේ අකුසලතාවෙන් මිදෙන්න, ඒ ධාතු අකුසලතාවෙන් මිදෙන්න පාවිච්චි කරන්න ඕන තව කුසලතාවයක් තියෙනවා. ඒ කුසලතාවය පාවිච්චි කරනකොට අර ධාතු අකුසලතාවය තුළින් වැටුණු අමාරුවෙන් ගොඩ එන්න මේ සමාජයට පුළුවන්කමක් තිබෙනවා. කුමක්ද මේ අටලොස් ධාතුව කියලා කියන්නේ? එච්චර ගැඹුරු දෙයක් නෙමෙයි. මේක පොතේ නෙමෙයි තියෙන්නේ. ඔබ අපි හැම දෙනා ළඟම තියෙනවා. බලන්න මේ කියන කාරණාව ඔබ ළඟ තිබෙනව නේද කියලා. චක්කු සෝත ගාන જીවහා කාය මන. මේවට කියනවා ප්‍රසාද කියලා. ප්‍රසාද කියන එකේ තේරුම ජීවි බව කියන එක.
ජීවි බව කියන එකේ තේරුම අරමුණු සමග එක්වීමට ඇති හැකියාව කියන එක. සමහර අයගේ මම දැකලා තියෙනවා ඇස තිබෙනවා. බාහිරින් පෙනෙන ඇස. නමුත් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ කියන එකේ තේරුම ප්‍රසාදේ නැහැ. සමහර අයගේ කම් පෙත්ත තියෙනවා. ලෝකේ කිසිම සද්දයක් නැහැ. ඒ කියන්නේ ඔහුට කන නැහැ ධර්මයේ සඳහන්. මෙන්න මෙහෙම ඇසේ ජීවි බව චක්කු ප්‍රසාදයයි, කනේ ජීවි බව සෝත ප්‍රසාදයයි, නාසයේ ජීවි බව ගාන ප්‍රසාදයයි, දිවේ ජීවි බව જીවහා ප්‍රසාදයයි, කයේ ජීවි බව කාය ප්‍රසාදයයි, සිතෙහි සංඥා වේදනා හට ගන්න පුළුවන් හැකියාව මනෝ ප්‍රසාදයයි. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව ඕනෑ කෙනෙකුට මේ දොරවල් 6 තියෙනවා. ඊළඟට මේවට හම්බ වෙන්නේ මොනවද? ගෝචර රූප කියලා කියනවා. ගෝචර වෙනවා කියන එක තේරුම් ගන්න. ඇසට වෙන්නේ ගෝචර වෙන්නේ එක දෙයක්. ඇසට ගෝචර වෙන දේ කනට ගෝචර වෙන්නේ නැහැ. කනට ගෝචර වෙන දේ ඇසෙන් ගන්න බෑ. ඒකයි මේ ගෝචර කියන එකේ තේරුම. ඇසට නම් රූප රූපය. මේ රූප රූපය කියන වචනෙන් කියන්නේ ඉදිරියෙන් තියෙන රූපය කියලා ගන්න එපා. එතකොට ඒක අටලොස් ධාතුව වෙන්නේ නැහැ. මේක තමන් ඇතුලේ තියෙන දෙයක්. බාහිර වස්තුවක ස්වභාවය අපි හඳුනාගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ලෝකේ බාහිර වස්තු ඔක්කොම තියෙනවා. ඔබ කලුවරේ නම් ඉන්නේ. ඔබට ඒ වස්තු පේනවද? නැහැ. ඒ වස්තු නැති නිසාද පේන්නේ නැත්තේ? ආලෝකේ නැති නිසාද? ආලෝකේ නැති නිසා. ආලෝකයේ උදව්වෙන් ඒ වස්තු වලින්ගෙන් පිටවෙන්නා වූ ආලෝක කිරණ හිරුගේ උදව්වෙන් පිටවෙන්නා වූ දේවල් ඇසහරහා ගමන් කරනවා. ඇසේ කාචය හරහා. අනතුරුව ඇසේ ප්‍රසාදය තුල ඉදිරියෙන් තියෙන රූපේ සටහනක් දල සටහනක් සකස් කරනවා. මෙන්න මේ දල සටහන පේනවා නම් තමයි ඇස් පේනවා කියන්නේ. මේ දල සටහන එතෙන්ට අදාළ මේ කේන්ද්‍රගත වෙන්නේ නැත්නම් ඇස් පේන්නේ නැහැ කියනවා. එවිට අපි තේරුම් ගන්න ඕනේ ඉදිරියෙන් තියෙන හැම දෙයක්ම පෙනෙන්නේ අපේ ඇසේ පහළ වෙන රූපයක් මුල් කොටගෙන. අන්න එයයි ගෝචර රූපය. බාහිර ලෝකේ රූපය නෙවෙයි. එතකොට ඇසට ගෝචර වෙන රූපය චක්කු ප්‍රසාදයේ ගෝචර රූපය රූප රූපය. කනටත් බාහිර ලෝකේ ශබ්ද ඕන තරම් තියෙනවා. නමුත් කන නැත්නම් ඒ මනුස්සයාට මොනම සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඒ ශබ්ද නැති නිසාද? නැහැ ප්‍රසාදය අඩපර නිසා. රූප රූපේ වගේ ප්‍රතිබිම්බයක් හැදුන්නේ නැති වුණාට කන ඇතුළටත් මේ හැකියාව තියෙනවා මේ ශබ්ද රූපය ග්‍රහණය කරගන්න. ඒ චෛසිකේ පහළ වීම තමයි සද්දය ඇහෙනවා කියලා කියන්නේ. ඒකට කියනවා ශබ්ද රූපය කියලා. අනතුරු අපට නාසයට යන්න වෙනවා. ඔබට ඇඟිල්ලෙන් නැත්නම් අතින් අල්ලපුවම අහුවෙන නාසයට නෙමෙයි මේ තථාගත ධර්මයේ නාසය කියන්නේ. ඒකේ ඇතුළත තියෙනවා ගඳ සුවඳ දැනෙන ස්වභාවයක්. ඒක තේරුම් ගන්න හරියම ලේසි විදියක් තියෙනවා. ඔබට ප්‍රතිස්ත්‍යාව හැදුනහම මේ ලෝකේ ගඳ සුවඳ නැතුව යනවා නේද? නාහි නැති හින්දාද ඒ? නෑ. බාහිර ගන්ධ කලාපයන් එනවා නමුත් ප්‍රසාදයේ ගැටෙන්නේ නැහැ. ප්‍රසාදයේ අඩපණයි. ඒ ගඳ සුවඳ හඳුනා ගන්න පුළුවන් ස්වභාවය ගාන ප්‍රසාදයයි. බුලත් පිට කාපුවාම හෝ තවත් උණ වගේ හැදුනහම රස නැතුව යනවා. දිව තිබුණාට. ඒ ප්‍රසාදයේ අඩපණයි. මෙන්න මේ තිත්ත පැණි රස ආදී වශයෙන් එක එක තැන් වශයෙන් උත් පෙන්වන දිවේ හඳුනා ගන්න පුළුවන් තැන් තියෙනවායි කියලා. ඒ රසය හඳුනා ගැනීමට ඇති හැකියාවට කියනවා જીවහා ප්‍රසාදය. කෙස් අග හෝ නිය අග හෝ කියන මේ කාරණා කතරකින් කැපුවට රිදෙන්නේ නැහැ. හේතුව ප්‍රසාද නැහැ මේ ගිහින්. අපිව ජීවත් සිටියට අපේ ශරීරයේ තියෙන මැරිච්ච කොටස් තමයි කෙස් සහ නිය කියන්නේ. ඊට ඇතුළත කොටස නියපොත්තෙන් කපන්න ගියොත් එහෙම රිදෙනවා. එතකොට එතෙන් පටන් එහාට මේ කයට අරමුණු ගන්න පුළුවන් හැකියාව ඇති හැම තැනකම පිහිටලා තියෙන කාය ප්‍රසාදය. චක්කුසෝත ගාන ජීවා කාය මනෝ ප්‍රසාදයට එහෙම තැනක් නැහැ. ඔබ පස්දර පාවිච්චි කරන්නේ නැතුව ඉන්න වෙලාවට ඔබට කල්පනා එනවා. ඔබ නිදා ඉන්න වෙලාවට ඔබට හීන පේනවා. මේ මනෝද්වාරයේ ක්‍රියාත්මක වීම. මනෝද්වාරයේ ක්‍රියාත්මක වීමට බාහිර පස්දරෙන් ගත්ත දේවල් උදව් වෙනවා. ඒවා තමයි ආපහු වෙනත් ආකාරයෙන් හෝ
මතක් වෙන්නේ. මේ මතක් වෙන දේවල් බාහිර ඉන්ද්‍රියන් වැහුණාම රූප වශයෙන්ම පේනවා. හීන පේනවා කියන එකේ තේරුම ඒකයි. හීන පේනවා කියන එකේ තේරුම සිතට පහළ වෙන දේ පේනවා කියන එක. මතක තබා ගන්න. කල්පනා වෙනවා කියන එකේදී බාහිර වශයෙන් අරමුණු වලට යොමු වෙලා තියෙන නිසා රූප පෙනෙන්නේ නැහැ. නමුත් මනෝද්වාරික අදහස් වෙනවා. එතකොට ඒක මනෝ රූපය. දැන් ප්‍රසාද 6යි ගෝචර රූප 6යි 12යි. 18ක් ඕනනේ. 18ක් ඔහම ඉගෙන ගත්තට බෑ ඒක දැනගන්න වෙන විදිහක් තියෙනවා. දැන් මොනවද ඉතුරු 6? මේකට තියෙනවා විඥාන 6ක් පහළ වෙනවායි කියලා. ඇසෙන් රූපේ හඳුනා ගන්නා සිත පහළ වෙනකොට චක්ක විඥානය කියනවා. කනෙන් ශබ්දේ හඳුනා ගන්නා සිත පහළ වෙනකොට සෝත විඥානය කියනවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නකොට ඒක ගාන විඥානය කියනවා. දිවට රස දැනෙනකොට ඒකට જીවහා විඥානය කියනවා. කයට ස්පර්ශය දැනෙනකොට ඒකට කාය විඥානය කියනවා. සිතට එන්නා වූ ආලෝකයක් හරි අඳුරක් හරි මාලිගාවක් හරි දේවතාවෙක් හරි ආදි වශයෙන් එක එක දේවල් මැවිලා පේන්න පුළුවන්. සියල්ල මනෝ රූප. ඒක දැනෙන එකට මනෝ විඥානය කියනවා. දැන් අපි ජීවිතයේ මේ ගැඹුරින් විවරණය කළ බලන්න. මොනවද අපි කරන්නේ? කනවා බොනවා යනවා ඉනවා සිල් රකින්නවා යුතුයකම් මිටු කරනවා පව් කරනවා පින් කරනවා කියලා අපිට වචන පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට මොකද්ද අපි කරලා තියෙන්නේ? ප්‍රසාද 6යි ගෝචර රූප 6යි විඥාන 6යි මුල් කොටගෙන අරමුණක් එක්කලා එකතු වෙලා කටයුතු කරන එකනේ. මේ 18 18 ධාතුවම අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. කරන්නේ එකයි. ඇසෙන්නම් ප්‍රසාදයට ගෝචර රූපයත් චක්ක විඥානයත්. මනෝද්වාරයෙන් නම් මනෝ ආරම්මන සමග සංඥා වේදනා සමග මනෝ විඥානය. මතක් වෙන දේවල්. කයෙන් නම් කාය විඥානය. කාය ප්‍රසාදයේ ගෝචර රූපයෙන් ආ වූ පහස. මෙහෙම 18 ධාතුවේ තුනක් එක්කලා එකතු වෙලා කටයුතු කරන එක තමයි ජීවත් වෙනවායි කියලා කියන්නේ. මේකට තමයි තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. මේ ඇහැ කන නාසය දිව කය ඔක්කොටම මේ අවස්ථා තුන එකතු වුනහම පළවෙනියෙන් පහළ වෙන චෛතසිකයේ පස්ස. දැන් මේ 18 ධාතුවට මොනවද එන්නේ? ඇතර රූපයක් එනවා. ඒ රූපේ හැපව සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා. ඒ විඳින එක අපි සැප හෝ දුක් උපේක්ෂා වශයෙන් හඳුනනවා. ඒකට සංඥා කියනවා. සැප නම් ඒක හොඳයි කියලා ඇලෙනවා දුක් නම් ඒක එපයි කියලා ගැටෙනවා. එතකොට අපි ඒකට කියනවා සංඛාර කියලා. සමහරට ඇලෙන පැත්තට ඒක පිං වෙන්න පුළුවන්, ගැටෙන පැත්තට පව් වෙන්නත් පුළුවන්. මේ ඇස මුල් කොටගෙන ඇසේ ප්‍රසාදයේ මුල් කොටගෙන අරමුණක් පහළ වුණාම මේ අරමුණ කොයි ආකාරයේ දෙයක්ද කියලා හඳුනා ගන්න පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංඛාර පහෙන් සිදුවෙන දේ හතරෙන් සිදුවෙන දේ දැනගන්න කෙනාට කියනවා විශේෂයෙන් දැනගැනීමත් විඥානය. විඥානයේ තේරුම් ගන්නත් හරි හොඳ උදව්වක් මෙතන තියෙනවා. ඇතමුන් කල්පනා කරන්නේ මරණයෙන් පස්සේ විඥානයක් යනවා කියලා. නමුත් චක්කු විඥානය හටගත්ත ගමන් නැසෙනවා. සෝත විඥානයට යනකොට චක්කු විඥානය නැහැ. විඥාන කියන පදෙන් කියන්නේ හඳුනා ගැනීම විශේෂයෙන් දැන ගැනීම කියන එක. චක්කු විඥාණයෙන් රූපේ හඳුනාගත්තා නම් රූපේ නැසෙනකොට චක්කු විඥානය නැසලා ඉවරයි කොහොමද යන්නේ කොහොමද ආයේ. අනතුරු අතරක් නැතුව උපදින්නේ කනින් ශබ්දයක් ඇහුවොත් සෝත විඥානය. නාසයෙන් ගන්ධයක් දැනුනොත් ගාන විඥානය. දිවෙන් රසක් දැනුනොත් જીවහා විඥානය. මේ නිසා විඥාණයෙන් විඥාණයට ඉපදෙන මැරෙන විඥාන පරම්පරාවක් අපි මේ පාවිච්චි කරන්නේ. එකක් තියෙනව නෙමෙයි. දැන් ඇස මුල් කොට ගත්තා වූ මේ රූපය රූපේ වශයෙන් අරගෙන ඒ වේදනාවෙන් විඳ ඒ සංඥාවෙන් හඳුනා ඒ සංකාරයෙන් බැඳී ඒ විශේෂයෙන් දැනගන්න විඥාණයෙන් අපි අවශ්‍ය කාර්යය සිදුවන කටයුත්ත කරන ලබනවා. දැන් මේකට කියනවා පංචස්කන්ධේ පහළ වීම කියලා. තවම මාර්ලොස් ධාතුව දැනගත්තේ නැහැ. තව ඉස්සරහටයි දැනගන්න වෙන්නේ. දැනගන්න අවශ්‍ය පසුමිතරයි මම මේ සකස් කරන්නේ තව. දැන් කනට යන්න. රූපේ කියන්නේ නැහැ. ඒකට කියන්නේ ශබ්ද රූපය. ශබ්ද ආරම්මණය.
ශබ්දයේ ඇති මිහිරි අමිහිරි බව, කර්කශ බව හඳුනා ගන්නට වේදනාචෛසිකයක් අවශ්‍යයි. ඒක තමයි වින්දනය කියලා කියන්නේ. ඒක විඳීම හඳුනන එකට තමයි සංඥා කියලා කියන්නේ. විඳීමේ ඇති මිහිරි බව සහ කර්කශ බව නිසා ඒකට බැඳීමක් හෝ ගැටීමක් ඇති වෙන්න පුළුවන්. කැමැති හෝ අකමැති. එතකොට කියනවා ලෝභ මොහ නැත්නම් සංකාර කියලා. එතකොට කන නිසත් ශබ්ද රූපයේ මුල් කොට ගත්තා වූ රූප වේදනා සංඥා සංකාර පහක හට ගැනීමක්. නාසයට යන්න. නාසෙත් ගන්ධ රූපේ නැත්තම් නාසයට දැනෙන්නා වූ බාහිර රූප කලාපවල ස්වභාවය. ඔබ කියන්නේ ගඳ සුවඳ කියලා. සිංහලෙන්. නමුත් ගන්ධ කියන පදේ දෙපැත්තටම යොදනවා. පාලියේ යෙදලා තිබෙනවා සුචි ගන්ධං සහ අසුචි ගන්ධං කියලා. සුචි කියන්නේ පිරිසුදු, අසුචි කියන්නේ අපිරිසුදු. ඒ කියන්නේ සුචි කියන එක සුවඳ, අසුචි කියන එක ගඳ. අර්ථය. ගන්ධ රූපේ කෝක හරි. එතකොට මේ ගන්ධ රූපේදී ඒ ගන්ධ කලාපේ ගැටුණාම එතන ගන්ධ රූපයේ වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් හඳුනාගෙන ස්කන්ධ පහක් පහල කර ගන්නවා. එතනත් රූප වේදනා සංඥා සංකාර පහක් නේද? රසට ගියත් මේක මෙහෙමයි. ස්පර්ශයට ගියත් මේක මෙහෙමයි. මනෝද්වාරයට ගියත් මේක මෙහෙමයි. අන්තිමට ඔබට තේරෙනවද ඔබ යනවා එනවා කනවා බොනවා කියලා කතා කරන කුදුමහත් කාර්යය සියල්ලම රූප වේදනා සංඥා සංකාර පහක ඉදීමක් මැරීමක් නැත්තම් මේ අටලොස් ධාතුවේ ධාතු තුනක එකතුවේ ක්‍රියාකාරීත්වය. දැන් මේ අටලොස් ධාතුවට තවත් එකතු වෙච්ච වරදක් තියෙනවා. අන්න ඒක තමයි දැනගන්න ඕන. අටලොස් ධාතුව දැනගන්න ඕන කියන්නේ අන්න ඒකයි. ඇයි අපට මේ අටලොස් ධාතුව දැනගන්න බැරි වුණේ හරියට? ඔය පංචස්කන්ධේ රූප කියන්නේ රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ කියලා විග්‍රහ කරගන්න බැරිව රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතර සහිත ශරීරය කියලා ඉගෙන ගත්ත නිසා උගන්වපු නිසා. එතකොට අටලොස් ධාතුවක් ගලපන්න බෑ. දැන් තථාගතයන් වහන්සේ සම්බුද්ධත්ව සූත්‍රයක් දේශනා කරමින් තමන්ගේ බුදු වීම ගැන කියනවා, වදාරනවා. රූපේ ආස්වාදේ ආදීනව දැකීම මුදුන එක තමයි බුද්ධත්වයට පත් උනායි කියලා කියන්නේ. දැන් රූපේ ආස්වාදේ කියලා කියන්නේ ශරීරයේ ආස්වාදේද? එහෙම තමයි පඨවි ආපෝ තේජෝ වායු හතර රූප කියලා ගත්තොත් කියන්න වෙන්නේ. නමුත් පඨමාස්වාද සූත්‍රය එහෙම නෙවෙයි තියෙන්නේ. චක්කුණා රූපං දිස්සා uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. අන්න ගැලපෙන තැන. ඇයට රූපයක් පෙනෙනවා. සුඛ සෝමනස්සේ උපදිනවා. එතකොට ඒකට කියනවා රූපේ ආස්වාදය කියලා. ඒ රූපේ ආස්වාදය කියේ ශාරීරික ආස්වාදයේද ඇහැට පෙනුනා වූ රූපේ හතුරා මිතුරා වශයෙන් නිදපු ආස්වාදයේද? එහෙනම් ආස්වාදේ ආදීනව දැක නිස්සරණය ලබන්නට මේ දොරවල් හයේම රූප පිළිබඳ ආස්වාදයේ තේරුම් ගන්න වෙනවා නේද? මෙහෙමයි අපි ඉදාමත් නිවැරදිව මේවා නිරවුල් කරන්නේ. මේ දුර යන්න බැරි වෙන්නේ සමාජයේට අර පංචස්කන්ධේ රූප ශරීරය කියලා ඉගෙනගෙන එතනින් එහාට මේකට ගලපා ගන්න බැරි නිසා. දැන් හැම සත්වයක් සම්බන්ධයෙන්ම ක්‍රියාත්මක වෙන තථාගතයන් වහන්සේ වදාළ පරිදි අටලොස් ධාතුවක්. දැන් මේ අටලොස් ධාතුවේ ඊට පස්සේ තියෙන වැරැද්ද හොයා ගන්න ඕන. ඒ වැරැද්ද හොයාගත්ත පුද්ගලයාට තමයි අර ඒ වැරැද්ද හදාගන්න ඊළඟ පදයට යන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි කුසලතාවය කියන්නේ. නැත්නම් මේ ටික පාඩම් කරගන්න එක නෙමෙයි කුසලතාවය කියන්නේ. ඒක නම් පොතක් බලාගත්තාම ඕන කෙනෙකුට පුළුවන් වෙයි. දැන් ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මනෝද්වාරය නිසා අරමුණින් අරමුණට රූප වේදනා සංඥා සංකාර පහක ඉපදීමක් සමග ශනික මරණයක්. ඒ නිසා මේකට කියනවා ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියලා. මේ එන දේවල් වලට අපි මොකද කරලා තියෙන්නේ, කරගෙන තියෙන්නේ? ඔය අංගුත්තර නිකායේ සූත්‍ර දේශනා ගණනාවක තියෙනවා අස්සතවා පුතුක්ජනෝ අරියාණං අදස්සාවි අරියස් ධම්මේ අකෝවිදෝ අරියස් ධම්මේ අවිනීතෝ කියලා පදයක්. අන්න බණ දන්නේ නැති එක සංකේතවත් කරලා තියෙන හැටි.
එතකොට උන්වහන්සේ වදාරනවා මේ රූපයට මේ ඇහැට ආපු රූපයට රූපය මම කියලා ගන්නවලු. මම රූපය කියලා ගන්නවලු. රූපය තුල මම ඉන්නවා කියලා ගන්නවලු. මම තුල රූපය ඉන්නවා කියලා ගන්නවලු. වේදනාව මම කියලා ගන්නවලු. මම තුල වේදනාව. වේදනාව තුල මම වේදනාව කියලා ගන්නවලු. එතකොට මම කියන අකුරු දෙක හෝ ශරීරය නෙමේ මම බවටපත් වෙන්නේ වේදනාව අල්ලා ගැනීම. රූපේ මම බවටපත් වෙන්නේ ශරීරය නෙමේ රූප ආරම්මණය අල්ලා ගැනීම. සංඥාවටත් එහෙමයි. සංඥාව මමය මම සංඥාවේ සංඥාව තුළ ඇත් මා ඇත මා තුළ සංඥාව ඇත. ඒ නිසා පහළ වෙන සංඛාරයේ මමය මම සංඛාරයේ මා තුළ සංඛාරය ඇත සංඛාර තුළ මා ඇත. විඥානයේ මමය මම විඥානයේ මා තුළ විඥානය ඇත විඥානය තුළ මා ඇත. මේ ඒ මොහොතේ හටගන්නා වූ ස්කන්ධ පංචකය තුළ ස්කන්ධ පංචකයට අදාළ මිත්‍යා හතර බැගින් 20කට බැඳෙනවා. මේකට කියනවා විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය කියලා. මේ සමාජයේ දන්නේ නැහැ සත්වයා පව් හෝ පින් කරමින් ධාන කුසල් කරමින් සසරේ ඇවිදින්නේ මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය තුල බව. අන්න කුසලතාවය පහළ වෙන්නේ එහෙමයි. ධාතු කුසලතාවය. දැන් මොකද්ද මෙතන අපි කරගෙන තියෙන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේ. රූපයක්ද, ශබ්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද, හතුරෙක්ද, මිතුරෙක්ද, පවද්ද, පිනක්ද ඕනෑම දෙයක්. ඒ ඕනෑම දෙයක් කියන වචනේ තමයි ඒතං කියලා කියන්නේ. ඒතං මම. ඒ මගේ. ඒතෝහං අස්මින්. ඒ මම. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය. ඔන්න ධාතු අකුසලතාවය මේකට කියන්නේ කුසලතාවය නෙවෙයි. මේ 18 ධාතුව පහළ වෙන විට ඒ මගේ මම මගේ ආත්ම වශයෙන් ගන්නවා. දැන් 18 ධාතුව තුළ පෘථග්ජන පුද්ගලයා මමත්වයෙන් යුක්තයි. ඒක ධාතු කුසලතාවය නෙමෙයි ධාතු අකුසලතාවය. මේ ධාතු අකුසලතාවය තුළ තමයි සත්වයා සසර මුලා වෙලා විඳවන්නේ ඇවිදින්නේ. ඒ අකුසලතාවය තුළ ඔහුට පාරවල් දෙක තුනක් හදා ගන්න පුළුවන්. ඔහුගේ අකුසලතාවය අවදාන්නේ නැහැ. වඩාත් හොඳ එක වඩා හොඳ එක කියලා වෙනස් කර ගන්නවා. කොහොමද? මේ ධාතු අකුසලතාවය තුළ කෙනෙක් මේ ස්කන්ධ පංචකෙන් ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණක් මගින් සංඛාරය අපුණ්‍යාභි කර ගන්නවා. නැත්තම් පව් බවට පත් කර ගන්නවා. දැන් පව් මගින් මේක එකතු කරන්න ගියාපම දුක් විපාක හිමි වෙන බව තේරෙනවා. එහෙනම් අපුණ්‍යාභි සංඛාරය හොඳ නැහැ. ඔන්න යාට තේරුණා. එහෙනම් පුණ්‍යාභි සංඛාරයට මාරු වෙනවා. අන්න වඩා හොඳ එකකට ආවා. හැබැයි පුණ්‍යාභි සංඛාරයට මාරුණේකොටත් ධාතු අකුසලතාවයේ තියෙන බව දන්නේ නැහැ. අපුණ්‍යාභි සංඛාරයට වඩා පුණ්‍යාභි සංඛාරය හොඳ නිසා. දැන් අපුණ්‍යාභි සංඛාරයෙන් පරලෝක ගිහින් දුගතිගාමී වෙන පුද්ගලයා පුණ්‍යාභි සංඛාරය මමකට ගැනීමෙන් සුගතිගාමී වෙනවා මිනිසුන් අතර හෝ දෙවියන් අතර. තව ටිකක් කල් යනකොට සමාජය ඉගෙන ගන්නවා මේකත් භවගාමී. මේක කාම ලෝකේ විතරයි මේකෙන් හම්බ වෙන්නේ සැප හිටියා යන්න බෑ. ඒ නිසා අනිජ්ජාභි සංඛාරයට මාරු වෙනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාරවල පහළ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දොරවල් පහෙන් එන ඒවා නෙමෙයි මනෝද්වාරයෙන් එන එක. එතකොට ඒකදී ඒතං මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා එතෙන්න මාරු වෙනවා. දැන් එතකොට අපුණ්‍යාභි සංකාරයට වඩා පුණ්‍යාභි සංකාරය හොඳයි පුණ්‍යාභි සංකාරයට වඩා අනිජ්ජාභි සංකාරය හොඳයි කියලා ලෝකයා හොයාගත්තා බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සර වෙලා. ඔවුන්ට මේ තුල භවගාමී එකේ නරකයක ටිකක් හොඳ එක සහ හොඳ මේක දක්වා ඇවිදින්න ඇරුණාම භව නිරෝධයට පාරක් හොයාගන්න බැරි වුණා. ඇයි ඒ? ධාතු අකුසලතාවය නිසා. මේ නිසා අපට මේ කාම රූප අරූප භවත්‍රේ එන දේවල් නරක හොඳ ටිකක් වඩා හොඳ වශයෙන් බෙදාගෙන සසර ඇවිදින්න ඇරුණාම සසරෙන් මිදෙන්න ධාතු අකුසලතාවය තුල බෑ. ඒ නිසා තමයි දැනගත යුතු ධාතු කුසලතාවයක් තියෙන්නේ සමාජයේට.
දැන් මොකද්ද තථාගතයන් වහන්සේ එලි කරන්නේ? මේ අටලොස් ධාතුව සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ එලි කිරීම කුමක්ද? මේ අටලොස් ධාතුවට සම්බන්ධ ප්‍රසාදයේ ගෝචර රූපේ මානසිකාරයේදී චක්කුසෝත ගාන જીවහා විඥාන හයේදී එන දේවල් උන්වහන්සේ පිළිගන්නවද මගේ ආත්ම කියලා? නෑ. උන්වහන්සේ සඳහා වෙන වචනයක් යොදනවා. සුතවා ආර්ය ශාවකෝ. අන්න මේ කුසලතාවයට පත් වෙන පුද්ගලයාට ඊට පස්සේ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියනවා. අල්පස්සුත හේවත් අසුතවා මේ ගැන නොදන්නා පෘථග්ජනයා. අර පෘථග්ජනයා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේක තේරුම් අරගෙන ආර්ය ශාවකයෙක් බවට පත් වෙන්න වෙනවා. එතකොට ඔහුට තේරෙනවා ඔහුගේ සංසාර ගමන රැඳී පැවතුනේ මේ අටලොස් ධාතුවට එන දේවල් මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් ගත්ත නිසා නේද කියලා. මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් අරගෙන ඔහුට පවෙන් පරලෝ ගිහින් අපාය පැත්තේ රවුමක් යන්න පුළුවන්. පිනෙන් පරලෝ ගිහින් කාම ලෝකයේ සහ දිව්‍ය ලෝකේ රවුමක් ගිහින් එන්න පුළුවන්. ධානයෙන් පරලෝ ගිහින් රූපී අරූපී බඹතල වල ඇවිදින්න පුළුවන්. මේ තමයි තථාගතයන් වහන්සේ ධර්මයේ ලෝට හෙළිනකල සමාජයේ සත්වයින්ට ආහැකි දුර කාම රූප අරූප භවත්‍රේ 31 තලයක ඇවිදින්න පුළුවන් ධාතු අකුසලතාවය මත. දැන් බුදුරජාණන් වහන්සේගේ හොයා ගැනීම කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ හොයා ගැනීම තමයි මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය මම මගේ ආත්ම භවෙන් ශූන්‍යයි කියන එක. පෘථග්ජන පුද්ගලයාට පංචස්කන්ධයට එන දේ මගේ මම මගේ ආත්ම භවෙන් යුක්තයි. එතකොට උහුට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයයි. පංච උපාදානස්කන්ධය පරිහරණ පුද්ගලයා කරන පුද්ගලයා ගාව තියෙන ධාතු අකුසලතාවයක්. දැන් එහෙනම් ධාතු කුසලතාවයේ ධර්ම ශ්‍රවණයේ ප්‍රතිඵලයක් වශයෙන් නෙවෙයිද ලැබෙන්නේ? අටලොස් ධාතුවෙන් ධාතු තුනයි ක්‍රියාත්මක වෙන්නේ මොහතක ඊළඟ තුනට ආයෙ මාරු වෙන්නේ. ඒ ධාතුවෙන් ධාතුවට ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් මනෝද්වාරයට යනකොට ඔහු මේ මගේ මම මගේ ආත්ම සංකල්පයේ ඔස්සේ කර්ම රැස් කරමින් අන්දරේ අලකොලෙන් අලකොලට ගියා වගේ ස්කන්ධ පහෙන් පහට අටලොස් ධාතුවට ආйти දේවල් මගේ සහ මම සහ මගේ ආත්ම වලින් යුක්ත කරගෙන පෘථග්ජන භාවයට පත් වෙලා ඉන්නවා. මෙන්න අමාරු වැටිච්ච හැටි. දැන් ධර්මයේ තේරෙන්න ඕන. දැන් ඇයි මේ ස්කන්ධ පහට ආйти දේවල් මේ අටලොස් ධාතුවෙන් ධාතු තුනක් මත හටගත්තාම අවසන් වෙන්නේ නැත්තේ? ස්කන්ධ පංචකේ හටගත්ත ගමන් නැති වෙනවනේ. ඒකනේ කනබංගුරත්වය කියලා කියන්නේ. ස්වභාවයෙන්ම හටගත්තොත් නැති වෙනවා. ඇයි අපිට මේ නැති වෙන ස්කන්ධ පංචකය තුළ අවසානයක් ලබා දෙන්නේ නැතුව භවගාමිත්වයක් ලබලා දෙන්නේ එහාට පැවැත්මක්? ඒ ස්කන්ධ පංචකේ නැති වුණාට තවත් එබඳු ස්කන්ධ පංචකයක් හට ගැනීමේ හේතු චිත්තාභ්‍යන්තරයට ඉතුරු වීම. මේ චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙන්නේ අපුඤ්ඤාවි සංකාර වශයෙන්. ඒකට කියනවා පව් රැස් කරනවා. චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙන්නේ පුඤ්ඤාවි සංකාර වශයෙන්. ඒකට කියනවා පින් රැස් කරනවා කියලා. චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙන්නේ ආනිජ්ජාවි සංකාර වශයෙන්. ඒකට කියනවා ධාන කුසල රැස් කරනවා කියලා. අන්න කුසලතාවයටපත් වෙනකොට තේරෙවි පුඤ්ඤාවි සංකාරයත් අවිජ්ජාපච්චය සංකාරා, අපුඤ්ඤාවි සංකාරයත් අවිජ්ජාපච්චය සංකාරා, ආනිජ්ජාවි සංකාරයත් අවිජ්ජාපච්චය සංකාරා. අවිජ්ජාපච්චය සංකාරා දහම් පෙළේ අගට තියෙන්නේ ඒව මේ තස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියලාද? ඒව මේ තස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝසි. අවිජ්ජාපච්චය සංකාරා තුළ දුක්ඛක්ඛන්දෙන් මිදෙන්න බෑ, සසර ඇවිදින්න පුළුවන්. ඔන්න සංසාර ගමන පිළිබඳ තථාගතයන් වහන්සේගේ විවරණය. දැන් අන්දරේ අලකොලෙන් අලකොලට ගියා වගේ ස්කන්ධ පහෙන් පහට නැසුණට ස්කන්ධ පහෙන් පහට පැවැත්මක් ගිහින් ජීවිතය අවසන් වෙනකොට එතනින් එහාට ශරීරය හෝ විඥානය යනව නෙවෙයිනේ. අර රැස් කළ කර්ම වල ප්‍රතිඵලයක් වශයෙන් විපාක වාරයක් හටගන්නේ. ඊළඟ ස්කන්ධ පංචකය. ඊළඟ ප්‍රතිසන්දි සඳහා හටගන්නේ මේ රැස් කළ කර්ම වල විපාකයක් නේද? කර්ම රැස් කරලා දුකින් මිදෙන්න පුළුවන් කියලා කියවෙනවද? අපේ සමාජයේ මතයක් තිබුණාට
කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා. දුක්ෂය කරන්නට නම් කර්මක්ෂය කරන්න ඕන. කර්ම රැස් වෙන්නේ කොහොමද? කර්ම රැස් වෙන්නේ ස්කන්ධ පංචකයක් මාර්ගයෙන්. කර්ම රැස් වෙන්නේ ස්කන්ධ පංචකයේ යන දේවල් මගේ මම මගේ ආත්ම කොට ගත්තොත් හෙවත් ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පයට රැවටුනොත් මේක තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ මගේ නොවන දේවල් මගේ මම නොවන දේවල් මම මගේ ආත්ම නොවන දේවල් මගේ ආත්ම වශයෙන් ගැනීම කියලා. ඒක ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කරන්නේ සංස්කාර ධර්මයන් නිත්සුකාත්ම වශයෙන් ගැනීම. ඒක තමයි ධාතු අකුසලතාවය. දැන් සංස්කාර ධර්මයන් නිත්සුකාත්ම වශයෙන් අරගෙන සසර දුකින් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියලා තේරෙනවා. එහෙනම් අටලොස් ධාතුවේ ධාතු තුනක්. චක්කු විඥානයේදී, සෝත විඥානයේදී, ගාන විඥානයේදී, දිවහා විඥානයේදී, කාය විඥානයේදී, මනෝ විඥානයේදී. හයෙන් එකනේ එන්නේ. ඒ එන වෙලාවට දැන් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ මොකද්ද? මේ භව ගාමිත්වය සිදු වෙන්නේ අටලොස් ධාතුවට අයිති දේවල් මමත්වයෙන් යුක්ත වීම නිසා. දැන් මමත්වයෙන් යුක්ත වෙන්නේ කොහොමද? අල්ලා ගැනීමෙන්. මොනවද අල්ලාගන්නේ අපි? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ධර්ම හයක්. මේ අල්ලාගන්නවට කියන නම මොකද්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අන්න තණ්හා හයයි. තණ්හා වුණොත් උපාදාන, උපාදාන වුණොත් භව. භව වුණොත් ජාතිනේ. එහෙනම් අරමුණෙන් අරමුණට තණ්හා, උපාදාන, භව වෙනවා නම් ඒකට කියනවා විද්‍යාපච්චා සංඛාරා කියලා. එහෙනම් පවේදිත් තණ්හා උපාදාන භව තියෙන්න පුළුවන්. පිනේදිත් තණ්හා උපාදාන භව තියෙන්න පුළුවන්. ධානයේදිත් තණ්හා උපාදාන භව තියෙන්න පුළුවන්. රූපේදිත් තණ්හා උපාදාන භව තියෙන්න පුළුවන්. ශබ්දේදිත් තණ්හා උපාදාන භව තියෙන්න පුළුවන්. දොරවල් හයෙන් හරි පවපින ධානෝස්සේ හරි අපිට එහෙනම් තණ්හා උපාදාන භව නම් අවිද්‍යාපච්චා සංඛාරා නේද? අවිද්‍යා සංකාරයක් නේද? අන්න අපි අවිද්‍යා පත්‍යා සංඛාරා තුල හොඳ අය වෙන්න බලනවා ඇරුණාම අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියන එක තථාගතයන් වහන්සේ වදාළේ ඇයි? එයයි දුකින් මිදෙන මඟ කියන එක තේරුම් ගන්න අසමත් වෙන එකට කියනවා ධාතු අකුසලතාවය. දැන් දැනගන්නකොට තමයි ධාතු කුසලතාවය එන්නේ. කුසලතාවයේදී මොකක්ද ඇත්ත සිද්ධිය? තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙන අටලොස් ධාතුව මගේ සහ මම සහ මගේ ආත්ම භවෙන් ශූන්‍යයි. ශූන්‍යයි කියන්නේ මොකුත් නැහැ කියන එක නෙමෙයි. අටලොස් ධාතුව උපදි වලින් යුක්ත වෙනකොට ලෝභ දේශ මොහ වලින් යුක්තයි. එතකොට අටලොස් ධාතුව තුළ මම ඉන්නවා. මම ඉන්නවා නම් ඒක මගේ, මගේ නම් ඒක මගේ ආත්මය. මගේ මගේ ආත්ම නම් ඒක අයිති මායයට. එහෙනම් මායයා කාම රූප රූප භවත්‍රය ඔබ ඇවිද්දවනු ඇරුණාම ඊට යන්න පාරක් හොයලා දෙන්නේ නැහැ. ඔන්න දැන් තමයි ප්‍රඥාය සෝන වෙන්නේ. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ගැඹුරු ධර්මතාවයේ ප්‍රඥාවන්තයින් සදා හැරුණාම දුෂ්ප්‍රඥයින් සදා නෙවෙයි. මලක් පහනක් පූජා කරන්න හරි බෝධි අලුත් වැඩියා කරන්න හරි මේ වගේ දේවල් කරන්න 아무තු ප්‍රඥාවක් ඕනනේ. අම්මට තාත්තට සලකන්න හරි. ඒ මානුෂ්‍ය ධර්මයන්. ගැඹුරු ප්‍රඥාවක් ඕනනේ. යහපත් දේවල් කියලා තේරෙනවා නම් ඒවා කරනවා. නමුත් සත්‍යයා කියලා කියන්නේ සත්වයක් නෙමෙයි අටලොස් ධාතුවක්. අටලොස් ධාතුවෙන් ක්‍රියාත්මක වෙන්නේ ධාතු තුනක් හැම වෙලාවෙම. ඒ ධාතු තුන ක්‍රියාත්මක වෙන්නේ අස කන නාසය දිව කය කියන දරවල් හය උදව්වෙන් ඒ ධාතුවේ පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඒ පහට මුලා වුණාම මේක පංච උපාදානස්කන්ධ වෙනවා. ඒකට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය කියන එකේ තේරුම අටලොස් ධාතුවේ මම ඉන්නවා කියන එක. පංච උපාදානස්කන්ධ පරිහරණය කරනවා නම් මම කියලා කෙනෙක් නැහැ කියන බොරුව මේ සමාජයේ කියන්න එපා ඒ අය. මතක තියාගන්න. මේ අටලොස් ධාතුව මමත්වයෙන් ශූන්‍ය කරගත් අයට කියනවා රහතන් වහන්සේලා නැත්නම් බුදුන් වහන්සේ වැනි අය කියලා. අන්න අටලොස් ධාතුව මමත්වයෙන් ශූන්‍ය වෙච්ච අය. ඒගොල්ලෝගේ මම නැහැ.
ඔබට හොයාගත්ත හැකිද මේ මම කොහෙද ඉන්නේ කියලා? අන්න මේ අටලොස් ධාතුව සම්බන්ධ කටයුත්තකදී රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, රසයෙන් ස්පර්ශයට, පවෙන් පිනට, පිනෙන් ධානයට, නරක දෙයින් හොඳ දෙයට අත්ෙන් අත්තට මාරු වෙලා ගියාට මගේ මම මගේ ආත්ම වූ සංකල්පයේ පිටිපස්සෙන් එනව ඇරුණාම ඒන් ගැලවෙන්න බුදුබණ තේරෙන තුරු බෑ. සත්‍යය සසරින් ගැලවුණේ අටලොස් ධාතුව මමත්වයෙන් යුක්ත කර ගැනීම නිසා නෙවෙයි. අටලොස් ධාතුව මමත්වයෙන් යුක්ත නම් යුක්ත පැත්තට කාම රූප අරූප භවතරේ ඇවිදින්න පුළුවන්. ආය බුදුහාමුදුරුවෝ ඕන නෑ ඒකට. ඒ භවගාමීත්වයෙන් ගැලවෙන්නට තථාගතයන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවට කියනවා භව නිරෝධගාමී ප්‍රතිපදා කියලා. දැන් අපි බණ වලින් ඉගෙන ගන්න වෙනවා එහෙනම් මේ ප්‍රසාදයේ ගෝචර රූපේ චක්ඛ විඥානය. චක්කු ප්‍රසාදේ. සෝත ප්‍රසාදයේ ශබ්ද රූපයේ සෝත විඥානය. මේ මොහොතක් පාසා ක්‍රියාත්මක වෙන හැටි. චිත්තචෛසික සමූහයේ හටගෙන අවශ්‍ය කර්තව්‍ය කරලා දීලා නැති වෙලා යනවා. ඇයි ඉතුරු වෙන්නේ? නැති වෙලා යනවා නම්. ඒ ඉතුරු වෙන්නේ මගේ මම මගේ ආත්ම කොට ගත්ත නිසා. මගේ මම ආත්ම කොට ගත්තේ නැත්නම් ඉතිරි නැතිවම නැති වෙනවා. එතකොට මමත්වයෙන් යුක්ත වූ විට පින් හෝ පව් ධාන කුසල් රැස් වෙමින් සත්‍යයට සසර ගමන යන්න සිද්ධ වෙනවා. මමත්වයෙන් ශූන්‍ය වූ විට ස්කන්ධ පහ හටගෙන කර්තව්‍ය කරලා නැති වෙනවා ඇරුණාම අර භවගාමීත්වයට හේතු හේවත් තණ්හානුසය හේතු ඉතුරු වෙන්නේ නැහැ. තණ්හානුසයට හේතු ඉතුරු වෙන්නේ නিত্য සුඛ ආත්මයේදී හේවත් මගේ මම මගේ ආත්ම සංකල්පයේදී. භවගාමී. භවගාමීත්වෙන් අත මිදෙන තථාගතයන් වහන්සේ ලෝකෙට හඳුන්වා දුන ධර්මයේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. සංස්කාර ධර්මයන්ගේ ඇත්ත తත්වය මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බවයි. අනන්ත සංසාරයේ බොහෝ කාලයක් මේ ස්කන්ධ පංචකයට දේවල් මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් ගනිමින් කරගත්ත මෝඩකමෙන් මිදෙන්නට භවගාමීත්වෙන් මිදෙන්නට මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන හෙවත් පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා නෙවෙයිද වක්කලීට ධර්මයේ දකීද බුදුන් දකී කියන පදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙන්නේ. අන්න දැන් ඉතින් අකුසලයෙන් මිදීමේ කුසලයේ කියන වචනේ ඉගෙන ගන්නකො. ඉහතකී කාරණා දස අකුසල්ය එයින් මිදීමනේ කුසලය. එහෙනම් කුසලයේ කියන්නේ දක්ෂතාවයක් ඇති වෙන්න ඕන කියන එකනේ. දැන් මේ අරමුණට එන දෙයට අහු වෙලා මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් කටයුතු කරන්නට යාම තුළ අපි ක්‍රියාත්මක කරන්නේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ කියන තුන. ක්‍රියාත්මක කරන්නේ සුඛාත්ම සංකල්පය. දැන් මේකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ධාතු කුසලතාවයක් නැහැ ධාතු අකුසලතාවයයි තියෙන්නේ. ඔන්න අපි මේ පද දෙකේ එක පදයක් සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා. දැන් වෙන වැරද්ද තේරෙනවද? ස්කන්ධ පංචකයෙන් පංචකට ඉපදෙනවා මැරෙනවා. ලෝභ හෝ දේශ හෝ මෝහයෙන් අල්ලගත්තාම ස්කන්ධ පංචකය උපාදාන වෙනවා. උපාදාන වීම ප්‍රතිඵලයක් වශයෙන් ස්කන්ධ පංචකේ නැති වුණාට ගොයන් ගහ මැරෙනකොට වී ඇටේ ඉතුරු වුණා වගේ පැහිලා කර්ම බීජ ඉතුරු වෙනවා. කර්ම බීජ ඉතුරු වුණොත් ප්‍රතිසන්දිය හම්බ වෙනවා පවට පිනට ධානයට තුන් පැත්තට. කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා නෙවෙයිද? අත්තිවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක් වේපාකං කම්මක්ඛයා සංවත්තති නෙවෙයිද? මහන්නි තවත් කර්මයක් තියෙනවා පවුත් නැති පිනුත් නැති පව් විපාක වලටත් අයිති නැති පින් විපාකටත් අයිති නැති කර්මක්ෂය කිරීමේ කර්මය. මේ සමාජයේට කන්නකම්ම හඳුන්වා දෙන්න ඕන එක තියෙනවා. සුඛකම්ම හඳුන්වා දෙන්න ඕන එකක් තියෙනවා. කන සුඛ කර්ම හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ එකක් තියෙනවා. මේ තුනම පෘථග්ජන භාවය තුල තියෙනවා කර්ම මාර්ගයේ වශයෙන්. තථාගතයන් වහන්සේ ලෝට හඳුන්වා දුන්නේ මේ කර්ම මාර්ග තුنين මිදීම සඳහා කර්මක්ෂය කරන මාර්ගයයි. කම්මක්ඛයා සංවත්තති. කොහොම කළොත්ද කර්ම රැස් වෙන්නේ? කොහොම කළොත්ද කර්මක්ෂය වෙන්නේ? කර්ම රැස් වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත්.
අයෝනිසෝ මනසිකාරයේදී කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට අපි හසු වෙනවා. හසු වුණාම මේක මගේ වෙලා, මම වෙලා, මගේ ආත්ම වෙලා කර්ම මාර්ගයේ අපි යනවා. දැන් මේ වර්තමාන මේ සිද්ධියටම දැන් මානසිකාර කුසලතාවය යොදන්න ඕන නේද? අන්න දෙවෙනි වචනේ. මානසිකාර කුසලතාවය කියන වචනෙන් පෙන්වන්නේ එහෙමනම් අයෝනිසෝ මානසිකාරය වෙන්න බෑ. යෝනිසෝ මානසිකාරය වෙන්න වෙනවා. මේ අයෝනිසෝ යෝනිසෝ කියන පද දෙක ගත්තාම මේ යෝනිසෝ කියන එකට නුවණින් මෙනෙහි කිරීම කියනවා. අයෝනිසෝ කියන එකට නුනුවණින් මෙනෙහි කිරීම කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. එහෙම පාඩම් කරගත්තට තේරෙන්නේ නැහැ. මානසිකාරයේටන දේ මගේ ආත්ම වශයෙන් ගත්තොත් කාම හෝ ව්‍යාපාද හෝ විතර්ක වලින් යුක්ත වුණොත් එතකොට අයෝනිසෝ. මම එහෙම කියන හේතුවක් තියෙනවා. ආරණ්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. මේ ආරණ්‍ය සූත්‍රයේ සඳහන් කරනවා කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට අහු වෙනවා නම් කැලේ යන්න එපා ඈත තැන්වලට. ඒ අහු වෙන එකට තමයි අයෝනිසෝ කියලා තියෙන්නේ. අයෝනිසෝ සූත්‍රයේ. එහෙනම් අසු නොවෙන්ට සිහිය පාවිච්චි කරන එක යෝනිසෝ කියලා කියන්නේ. දැන් 18 තොරෙන දේවල් මමත්වෙන් යුක්ත වශයෙන් දැකීම අයෝනිසෝ මානසිකාරයයි. ඒක ධාතු අකුසලතාවයයි. ඔන්න පුද්ගලයා අනාර්ය භාවයෙන් මිදී ආර්ය භාවයටපත් වෙනකොට ඔහුට පටිසෝතගාමි වෙන්න වෙනවා. එතකොට 18 ධාතුවට එන දේවල් ධාතු 3න් 3ට ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට අරමුණු 6 ඔස්සේ ඉන්ද්‍රිය භාවනාවට යොමු වෙමින් යෝනිසෝ මනසිකාරයෙන් වික්‍රම තුළින් කර්ම රැස්වීම වෙනකොට කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාවට එන්න වෙනවා. අන්න මනසිකාර කුසලතාවය කියන්නේ අන්න ඒකයි. 18 ධාතුව මම හෝ මට හෝ මගේ ආත්මයට අයිති දේවල් වලින් ශූන්‍ය බව දකින්නට වැඩෙන ප්‍රඥාව. මතක තියාගන්න නිවන ශූන්‍යයි නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ ලෝභ දේශ මොහ වලින් ශූන්‍යයි. 18 ධාතුව ලෝභ දේශ මොහ වලින් ශූන්‍ය වෙන්න කරගන්න ඕන. පරම සත්‍යයයි. පරම සත්‍ය වහගෙන අපිට අදාළ පෞද්ගලිකත්වයක් හදා ගන්නවා. අන්නේ පෞද්ගලිකත්වය තමයි පවපින ධානය ඔස්සේ ඔබට සසර ගමන ලබා දුන්නේ. දැන් ඉතින් මේක කියලා දෙන්න තථාගතවරු පෙරම් පුරලා පහළ වෙලා ඒ සමාජයට ධර්මදූත ව්‍යාපාරයක් සකස් කරන ගමින් ගමට යමින් කියලා දෙනවා. මෙන්න මේ ටික අහන්න මිනිසත් බව ලබා ගත්තාම කනක් දෙනවා නම් කොතන හරි ඒ කන හරිම වාසනාවන්තයි. සද්ධර්මය උහුට අහන්න හම්බ වෙනවා. මිනිසත් බව ලැබුණට කන තිබුණට සද්ධර්මය හම්බුනේ නැත්තම් මේ පුද්ගලයා මම කොට ගන්න ශික්ෂාපද සංවරයෙන් එහාට යන ගහන් දහමක් කෙනෙකුට තේරෙන්නේ නැහැ. කර්ම රැස් කිරීමේ හොඳ පාර යන වරුණාම කර්මක්ෂය කිරීමේ පාරට අවතීර්ණ වෙන්න ඔහුට තේරෙන්නේ නැහැ. ආර්ය මාර්ග ප්‍රතිපදාවක් ඒකේ නැහැ. ඒක තියෙන්නේ අනාර්ය ප්‍රතිපදාව. ඒකේ ධර්ම විනයක් නැහැ. ඒකේ තියෙන ධර්මයේ නැති විනය. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පහයි ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මේ සියලු දුක් කෙලවර කරනවායි කියනවා. සසර උපදීමට තියෙන අතහැර මොකක් කරොත්ද? යෝ ඉමස්මින් ධම්ම විනය අපමත්තෝ විහෙසති. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වාසේ හැසිරෙන්නේ නම්. දැන් එහෙනම් යෝනිසෝ මනසිකාරයෙන් මොකද වෙනවා කියලා පෙන්වලා තිබෙන්නේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතයට යන්න. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. යන අනුප්පන්නං වා කුසල ධම්මා uppajjanti uppannං වා අකුසල ධම්මා පරිහායන්ති යත ඉදං යෝනිසෝ මනසිකාරෝ. මහණෙනි මම මගේ සර්වඥතා ඥාණින්වත් දැක්කේ නැහැ. උපන් අකුසල් දුරු වෙන සහ නූපන් අකුසල් නූපදින දහමක් යෝනිසෝ මනසිකාරයේ තරම්. එනම් උපන් අකුසල් දුරු වෙනවා කියන එකේ තේරුම යෝනිසෝ මනසිකාරයේදී කර්මක්ෂය වෙනවා. නූපන් අකුසල් නූපදිනවා කියන එකේ තේරුම ආපහු කර්ම රැස් වෙන්නේ නැහැ. බලන්න. යෝනිසෝ මනසිකාරයත් අප්‍රමාදයත් සිහියෙන් කටයුතු කිරීමත් භාවනාවක් හතරක් වෙන්නේ තේරෙන්නේ නැති අයට. තේරෙනකොට ඔය ඔක්කොම එකයි.
එහෙනම් අපි සසර ගමනේදී අටලොස් ධාතුව මමත්වෙන් යුක්ත වශයෙන් අරගෙන පව්පින් සැප දුක් පාසේ පුද්ගලයන් වශයෙන් අපාගත වෙමින් මිනිසුන් අතර වෙමින් දෙවියන් අතර වෙමින් බ්‍රහ්මයන් අතර වෙමින් මේ ගමන යන්නේ ඇති. අපිට මිදීමක් නැහැ. අන්න බුද්ධෝත්පාදයක මිනිසත් බවල මේ සදහම් හමු වෙනවා. ඔය සදහම් මතුවෙන එකට තමයි පෙන්වන්නේ තථාගතප්පවේ දස ධම්මවිනයස්ස භික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ කියලා. විවෘත වුණොත් විතරයි කෙනෙකුට තේරෙන්නේ, වැහුනොත් තේරෙන්නේ නැහැ. ඔබට තේරුම් ගන්න පුළුවන් ද මේ අපේ මව්පියන්ගේ ගමන් මගේ සදහම් යටපත් වී තිබුණු යුගයක් අපි පහු කරන්නේ නැති කියලා. ඔවුන්ට බැරි වුණේ ඔවුන්ට බැරි නිසා නෙමෙයි, ඔවුන්ට සදහම් සරණ හමු නොවන නිසා. ඔබටත් සදහම් වැටහුණේ නැත්නම් මොහ සරණ කරගත්තේ නැත්නම් ඔබටත් බැරි වෙනවා. මේක සදහම් මගින් කරන දෙයක්. සද්ධර්මයේ මගින් කරන දෙයක්. වෙන මොකකින්වත් නෙමෙයි. නමුත් සද්ධර්මයේ පුද්ගලයා සරණ කරගන්න ඕන තමන්ගේ පෞද්ගලික දුර්වලකම අතහැරලා දාගන්න. දැන් මානසිකාර කුසල චාතුතාච කියන එකේ තේරුම ඔබ වර්තමානයේ ජීවත් වෙමින් රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, රසයෙන් ස්පර්ශයට, ස්පර්ශයෙන් මනෝද්වාරයට, පවෙන් පිනට ධානයට නෑ කියමුකෝ අපි. මේ එන අරමුණක් පාසා එය ලෝභ වශයෙන්, මෝහ වශයෙන්, දේශ වශයෙන්, මෝහ වශයෙන් අරගෙන ඇලෙනවද? එහෙනම් ඔබට බුදුබණ සරණ වෙලා නැහැ. ඔබ ආයෙත් ඉන්නේ කර්ම මාර්ගයේ. ඔබට මේ මොහොතේ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මගේ මම මගේ ආත්ම කොට ගත්ත ඒ මොහොතේම ඒ මගේ මගේ ආත්ම කොට නොගන්ට සිහිය පාවිච්චි කරන්න වෙනවා. ඒ මොහොතේ මේක කරනවට කියනවා වරද්දා ගන්නවට මඤ්ඤමානෝ. මඤ්ඤමානෝ කියන වැරදි ආදේශක වෙනුවට අමඤ්ඤමානෝ යොදනවට කියනවා මමකට නොගැනීම. වර්තමාන ස්කන්ධ පංචේ මමකට ගැනීමෙන් නේද සසර ගමනට හේතු ඉතුරු උනේ? වර්තමාන ස්කන්ධ පංචකේ මමකට නොගැනීමෙන් නේද අනාගතයට හේතු ඉතුරු නොවි අවසන් වෙන්නේ, උපන්න කුසල් දුරු වෙන්නේ? එතකොට මේ උපන්න කුසල් දුරු වීමත් නූපන්න කුසල් නූපදීමත් තුලින් සිදුවෙන්නේ කෙලෙස් නැසෙන එක නේද? කෙලෙස් නැසෙන්නේ සංස්කාර ධර්මයන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලීමේ විදර්ශනාවේදී නේද? සංස්කාර ධර්මයන්ගේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී ඒකට දෙන්නෙකුට මාර්ග දෙකක් නැහැ. ඒක ඒකායනෝයම් බික්කවේ මග්ගෝ නේද? සංස්කාර ධර්මයන් මගේ මමගේ ආත්මකට නොගැනීම ධර්මයේ සරණ කර ගැනීම නොවේද? ධර්මයේ සරණින් ඔබට වර්තමාන ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධ වලට පත් කරගන්න නැතුව පංචස්කන්ධ මට්ටමින් ඉවර කරන්න පුළුවන්. එතකොට ඉස්සරහට අඩියක් තියන්නේ කර්ම රැස් වෙන්නේ කර්මක්ෂය වෙනවා. දැන් කර්ම රැස් කරපු තැන් පටන් ගත්තාම මේක කර්ම වැඩෙන පාර අනුසෝතගාමී. අවුරුද්දක් දෙකක් 10ක් 15ක් සංසාරයේ ආත්ම ගණනක්. ෂණේකින් සියලු කර්ම දුරු වෙන්නේ නැහැ. නැවත නැවතත් මේ වර්තමාන මොහොතේ එන අරමුණ එක්ක ඉඳිමින් ඒවා නිසා ඇතුළත තිබී තිබෙනා වූ කෙලෙස් මතුවෙන හැටි දකිමින් අනාගතයට කෙලෙසෙන් නැති වෙන්න හමාර කරන්න පාවිච්චි කළ යුතු භාවනා මධ්‍යස්ථානයේ වර්තමාන පංච උපාදානස්කන්ධය නේද? මේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී සෝවාන් වෙන බව, සකෘදාගාමී වෙන බව, අනාගාමී වෙන බව, අරිහත් වෙන බව සීල සූත්‍රයේ පුරා දේශනා කරලා තිබෙනවා නේද? සරියුත් මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිත මහරහතන් වහන්සේ. එවිට භාවනාව නැත්තම් විදර්ශනාව බවට පත්වන්නේ ඒ සංඛාරයන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක විනා කියා ඉන්න එක නෙවෙයි නේද? ඒ අනිත්‍ය කෙස්වල හෝ ලොම්වල හෝ ඉඩකඩම් වල වතු පිටි වල නෙවෙයි නේද? කෙස්වල හෝ ලොම්වල හෝ වතු පිටි වල අනිත්‍ය බලලා නිවන් දකින්න බැරි බව දැන්වත් තේරෙනවද? ඒව කරන අයට තාමත් මම මේ කියන්නේ. තථාගතයන් වහන්සේ බලලා දාලා අනිත්‍ය බලන්න කීවේ සංඛාර තුල. ඒක බලන්න කීවේ ඇස් දෙකෙන් නෙවෙයි. යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ සියලුම සංස්කාරයන් අනිත් දුක්ඛ අනාත්මයයි යම් විටක නුවණින් දකීද? සංඛාරයේ මම කොට ගැරීම කෙරෙහි කලකිරෙනවා. එනම් මගේ කොට ගන්නෑ, මගේ ආත්ම කොට ගන්නෙ නෑ.
එහෙනම් ඒක කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාවයි. පටිසෝතගාමී කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පාවිච්චි කරන පුද්ගලයාට නේද? ඔහු දැන් කර්ම රැස් කරන මාර්ගයේ උපරිමයට ඇවිදින් ඉවරයි. දැන් කර්මක්ෂය කරන මාර්ගයේ යනවා. මේ අනකොට මේ ලෝභ දේශ මොහ ශූන්‍ය වෙන්නා වූ ආකාරයට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියලා නම් හතරක් තියලා තියෙනවා. මං එතනදී ඉන්නේ කියලා හොයලා බලන්න යන්න එපා. කර්මක්ෂය කරගෙන යන්න. ඒ ස්තුනි වෙන ආකාරය පිළිබඳ ස්වභාවයන් යම් යම් සූත්‍රවල පෙන්වලා තිබෙනවා. අන්තරාමල සූත්‍රය ගත්තොත් ඒකේ තියෙනවා විස්තර ටික. දැන් අපට තථාගතයන් වහන්සේ මවක් වෙන්න එපා කියලා තියනවාද, පියෙක් වෙන්න එපා කියලා තියනවාද, රැකියාවක් කරන්න එපා කියලා තියනවාද, ගොවිතැන් කරන්න එපා කියලා තියනවාද, යුතුයකම් ඉටු කරන්න එපා කියලා තිබෙනවද? නැහැ. මිනිසෙක් හැබැයි නම් Taman ජීවිත වෙන සමාජය තුළ ගමට, රටට, මව්පියන්ට, සමාජයට, ආගමට යහපත් දේවල් කළ යුතුමයි. වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි යහපත් දේ කළායි කියලා ඔහුගේ සංස්කාර ධර්ම ගැන නිත්සුකාත්ම නම් වූ දෘෂ්ටිය තියෙනවා නම් ඔහු මිත්‍යා දෘෂ්ටිකයි. ආර්ය සම්මාදිට්ඨිය. එහෙනම් ඒ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්මය තමයි ආර්ය සම්මාදිට්ඨිය, බුදුන් වහන්සේගේ සම්මාදිට්ඨික බව. ඒ සම්මාදිට්ඨිය ආර්යයි. ඒ සම්මාදිට්ඨිය තුළ භවගාමී වෙනුවට භව නිරෝධගාමීත්වය ආරම්භ වෙනවා. මේ භව නිරෝධගාමී ප්‍රතිපදාව යන අයට ආර්ය පුද්ගලයෝ කියලා කියනවා, පටිසෝතගාමී පුද්ගලයෝ කියලා කියනවා. ඔවුන්ට ලෝභ දේශ මොහ අනුසය අවසන් වෙනතුරු කරන්න වැඩක් තියෙනවා. අන්නේ අල්ලා නොගැනීම, මම මගේ ආත්මකට නොගැනීමට තමයි අතහැරීම කියලා කියන්නේ. මොකුත්ම අතෑරෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ අතෑරෙනවා ඇරුණාම තමන්ට තියෙන යහපත් සම්බන්ධතා කිසිවක් පළුදු වෙන්නේ නැහැ. ඒවැ තියෙන මුලාවක් අතහැරෙනවා ඇරුණාම. දැන් එහෙමනම් ඔබට ධර්ම ශ්‍රවණය තුළ ඔබ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වෙන්න පුළුවන්. ඔබට ඒ තුළ විග්‍රහ වෙනවා ඔබ අයිති වෙන්නේ 18 ධාතුවකට. මේ 18 ධාතුවෙන් ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නේ 3යි. ඒ ධාතු 3 ක්‍රියාත්මක වෙන මොහොතේ ඒකට එන දේ ඔබ ඒතං මම යතුහමස්මින් ඒසෝ මේ අත්තාවසෙන් දක්මින් පෘථග්ජනෙක් වෙලා ඉන්නවා. එහෙනම් ඔබ ළඟ තියෙන ධාතු අකුසලතාවය. ඔබ කර්ම මාර්ගය යමින් කර්ම රැස් කරමින් භවගාමී වෙලා ඉන්නවා. මේක තේරුම් ගත්තාම 18 ධාතුව මමත්වෙන් යුක්ත වීම මායාගේ වැඩක්. 18 ධාතුව මමත්වෙන් ශූන්‍ය කර ගැනීම යෝනිසෝ මනසිකාර්යයේ වැඩක්. අන්න ඔබට කරන්න ඕන භාවනාව තේරෙනවා. අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම, මඤ්ඤමානෝ වෙනුවට අමඤ්ඤමානෝ, උපාදීයමානෝ වෙනුවට අනුපාදීයමානෝ. ওই වචන තියෙන්නේ එතෙන්ද තමයි. දැන් මේ හිස් කරන්න ඕන බාහිර දේවල් නෙමෙයි, මේ පුනර්භවයට හේතු වශයෙන් චිත්තාභ්‍යන්තරේ තබා තිබෙනා වූ ලෝභ දේශ මොහ. මහණෝයි නැව ඉසිනු ලද නැව සුවසේයයි කියලා ගාතාවක් තියෙනවා. බර අඩු වෙනවනේ. සසර බර මගේ මමගේ ආත්මකට ගැනීමෙන් චිත්තාභ්‍යන්තර එකතු කරන දේවල්. ඒවට ලැබෙන එක තමයි කර්ම විපාක කියන්නේ. බුදු සමයෙන් උගන්වන්නේ කර්ම විපාක වලින් සම්පූර්ණයෙන්ම මිදීම නෙවෙයිද? කම්මක්ඛය දුක්ඛක්ඛය. කර්ම විපාක වලින් මිදෙන්න විපාක විඳින්න හේතු ඉතුරු නොකර අවසන් කරන්න ඕන. අවසන් කරන්නට අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ. එතෙන්ට තියෙන සිහියට කියනවා යෝනිසෝ මනසිකාරය. එබැවින් ඔබ හැම දිනාට මේ දැනගත යුතු ධර්ම දෙක අනිවාර්යෙන් සසර දුකින් මිදෙන්න අවශ්‍ය ඕනෑම කෙනෙක් දැනගන්න වෙනවා. මුල් ධර්මයේ දැනගෙන ඒක වරද්දාගෙන ඉන්න හැටි තේරුම් ගත්තම දැන් නිවැරදි කරගන්න පාරකට යන්න වෙනවා. බණවල හැම විටම තිබෙනවා නේද අනුගමනීය ප්‍රතිපදාවකට යමින් ඔබ නිදහස් වේ යුතුයි කියන කාරණේ. වර්තමාන සමාජයේ සරල බණවල අහලා ගෙදර යනවා වරුණාම යමක් කරන්න තියෙන බව උගන්වන්නේ නැහැ. ඔබේ වගකීම ඔබට පවරා තිබෙනවා. මොකද වරද්දාගත්තේ ඔබයි, නිවැරදි කරගත්තේ උත්තේද ඔබයි. මේකට කියනවා තමන්ට තමන් සරණ කරගන්නවයි කියලා. මෙබැවින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කොට මේ කරුණ පිළිබඳ යථාබෝධය ලබාගෙන ධාතු අකුසලතාවය වෙනුවට ධාතු කුසලතාවයක් ඇති කරගෙන ධාතු කුසලතාවයේ සිටමින් මානසිකාර කුසලතාවය ඇති කරගෙන
කර්ම රැස් කරන ප්‍රතිපදාව වෙනුවට කර්මක්ෂය කිරීමට සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්ම නැමැති දැක්ම යොදාගෙන ඔබ තුල පවතිනා වූ දුක්වලට හේතු ඔබගේ ධර්මයේ සරණින් ශූන්‍ය කරගෙන භවගාමීත්වයට හේතු අවසන් කරන බාහිර ලෝක ධර්මතාවයන් නිසා කැළඹෙන්න අවශ්‍ය ධර්මතා හිත ඇතුළතින් හිස් කරගන්න අභ්‍යන්තරේ හිස් කරගත්ත. උපදි වලින් ශූන්‍ය වූ පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඔබට මේම අවබෝධයේ හේතු ආසනාව වේවා. ඔබ ධර්මයේ හැසිරෙන්නෙක් බවට පත්වීම තුළ ගම රට සමාජය හදන ඔබ විතරක් නෙමෙයි මේ හැදෙන්නේ. ප්‍රතිලාභ ඔබට විතරක් නෙමෙයි ලැබෙන්නේ. මුළු මහත් සමාජයම වෙනස් වෙනවා. ඔවුන් අහිංසක අවංක වංචාකාරී නොවන සත්පුරුෂ පුද්ගලයන් බවට පත් වෙනවා. එතකොට සමාජයේ දුරාචාරී ඉවත් වෙන්නේ නැද්ද? අන්න එහෙමයි මේ ධර්මයේ සරණින් සමාජයක් වෙනස් වෙන්නේ. මේ වෙනස් විය යුත්තේ මලවුන්ගේ සමාජය නෙමෙයි අනාගත බුදුහාමරන්ගේ සමාජය නෙමෙයි වර්තමාන සමාජය. වර්තමාන සමාජයේ තමයි ගැටුම් ගැටලු ඔක්කොම තිබෙන්නේ. එබැවින් වර්තමාන සමාජයේ තියෙන ගැටුම් ගැටලු අවම කර ගැනීම සඳහා අපට අපි හැමදෙනාටම මේ තථාගතයන් වහන්සේ කරලා දාලා වූ උත්තම වූ ධර්මයේ සරණ උදව් වෙනවා. ඒ දහම් සරණ කරගන්න ඔබට ප්‍රඥාස පහළ වීමට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.